ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර ඉදිරිපත් කරයි විශ්වකාන්තා සාහිත්‍ය. කැකුළු සහල් පිටියෙන්ද වටකර ඔලු ඇටයෙන්ද තම්බා කඩපිම්මෙන්ද සුරකිව තබායෙන් එකිතුල් පැණිහකුරෙන්ද මඳක් සීනි සමගින්ද හැඳිගා කකාරමින්ද ලනු වැටෙන පදමින් තිවග දෙදුරු සමගින්ද බැදසුන් කරගනිමින්ද එක එක පමණ ළමින්ද එකතුව සෑමදෙන්. අයිබෝවන් සවන ගුවන් විදුලි සේවයේ විශ්වකාන්තා සාහිත්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙන මම ස්වර්ණා චන්ද්‍රසේකර. අද මම සාකච්ඡාවට භාජන කරන්නේ අපට නැතිවම බැරි ඒ වගේම අපි කවුරුත් ප්‍රිය කරන රසනහර පිනායන සූප ශාස්ත්‍රය ගැන. සූප ශාස්ත්‍රය කියන්නේ සාහිත්‍යය, කලාවක්. සමකර යස විලසින්ද පඳුන කලා සතොසින්ද තෙදිනක් පසුව ගොසින්ද ගනිමින් නැවත තොසින් කැබලිව සැනින් කපාම රඹකැන් සමග කදීම ලොව සතහට හොඳ කෑම අසනුව නැනැති සියල් වැලි තලපය යන නාම පැවසුව පෙරදුරු සෑම වාපිත් සමන කිරීම කදීමට වේනිරවුල්. ඔබ ඒ සවන් දුන්නේ අපේ රසවත් කෑමක් වූ වැලිතලප තනන ආකාරය සිංහල ජනකවියා බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. මම මේ සූදානම් වන්නේ සිංහල සාහිත්‍යයේ නිරූපණය කෙරෙන මෙවැනි සූප ශාස්ත්‍ර ක්‍රම ඔබ හමුවේ තබන්නට. සිංහල සංස්කෘතියට ආවේනික වූ සූප ශාස්ත්‍ර ක්‍රම ගැන කියන්නට මම උපයෝගී කරගන්නේ සිංහල ජනකවි සහ මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්කල මහතා විසින් 1989 දී ප්‍රකාශයට පත් කරන ලද මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කලා ශාස්ත්‍රයේ නමැති කෘතිය. කවි 331ක් මේ කෘතියට ඇතුළත් වෙනවා. ඒ සියල්ලම සාකච්ඡාවට භාජනය කළ නොහැකි හේයින් කාලය පිළිබඳ ප්‍රශ්නය නිසා සාකච්ඡාවට භාජන වෙන්නේ කවි සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ වගේම කොටස් දෙකකින් යුතුව මේ වැඩසටහන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද ප්‍රථම භාගය. ලබන සතියේ දෙවැනි භාගය. කවි ගායනයෙන් යුම් පිහුම් වට්ටෝරු ඔබ හමුවට ගෙන එන්නට ටොරොන්ටෝවේ අපේ ජනප්‍රිය ගායක හා ගායිකාවන් කිහිප දෙනෙකුට මම ආරාධනා කළා.
ඒ ආරාධනය බොහෝම සතුටින් පිළිගෙන ගායන ශිල්පී රෝහණ දිසානායක, ගායන ශිල්පිනී අනෝජා මකුලළුව සහ සංගීත විශාරද හසන්තිකා කොඩිතුවක්කු අද සවන නිවසට පැමිණ සිටිනවා. දහසකුත් එකක් වැඩ කටයුතු මැද අපේ රසවින්දනය සඳහා ඔවුන්ගේ අපකැපවීම අගය කළ යුතුමයි. ගල්ගුහා අවදියේ සිටම නිවස තුළ කාර්යභාරය පැවරුණේ කාන්තාවන්ට. ගෘහිණිය යන වචනයේ දරුවන් හැදීම වැඩි, ඉයුම් පිහුම්, ඊට අවශ්‍ය දරවතුර සොයා ගැනීම, සැමියාගේ හා දරුවන්ගේ ආහාරය පිළිගැන්වීම ආදී කුදුමහත් කටයුතු සියල්ලම අන්තර්ගත වී තිබෙනවා. එදා සමාජයේ පිළිගත් යහපත් බිරිඳක් වීමට තිබිය යුතු වැදගත්ම සුදුසුකම ඉවුම් පිහුම්. ඒ වගේම පැදුරු මලු ආදී විවීමත් මැහුම්ගෙතුන් ගැන දැනීමත් අපේක්ෂා කළා. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලොව බොහෝ සංස්කෘතීන්හි විශේෂයෙන්ම පෙරදිග සංස්කෘතියේ ඒ කියන්නේ ඉන්දියාව, කොරියාව, චීනය, ටිබෙටය, වියට්නාමය, සියම, බුරුම ආදී බොහෝ රටවල තිබුණේ මේ සම්ප්‍රදාය. එපමණක් නොවේ එකල ලොව පුරාම තිබුණේ කෘෂිකාර්මික සමාජය. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. වලලු දැමූ දෑතින් බත් කෑම අපේ ජනවහරට එකතු වුණේ අන්න ඒ නිසයි. මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කලා ශාස්ත්‍රය නැමැති පොත තමයි අපේ පැරණි සූප කලාව ගැන දැන ගැනීමට අපට ඇති එකම කෘතිය. එනිසා මෙය දුර්ලභ ගණයේ කෘතියක්. මේ පොත ගැන කනවැටුණු මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සොයමිත් ගොස් පුස්කොළ පිටපත් 5ක් සොයා ගැනීමට හැකි වූ බව කෘතියේ පෙරවදනේ සඳහන් කරනවා. මහනුවර දෙගල්දොරුවේ පොත, ඩෙන්මාර්ක්හි කෝපන්හේගන් පුස්තකාලයේ පොත හා බ්‍රිතාන්‍ය පුස්තකාලයේ පොත සමග මේ සූප ශාස්ත්‍ර පොතේ පිටපත් 5ක් මට සොයාගත හැකි විය. මෙවැනි මහාචාර්යවරුන් අද විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්ය මහාචාර්යවරුන්ටත් මහඟු ආදර්ශයක්. ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද මට 18 වැනි සියවසේ වූ සූප ශාස්ත්‍ර ක්‍රම ගැන ඔබ හමුවේ තැබීමට හැකි වුණේ. ඩෙන්මාර්කයට මේ පොත ගෙන යාමත් රසවත් කතාවක්. 18 වැනි සියවසේ අගභාගයේදී මහනුවරට පැමිණි රජගෙදරට පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකුට රජගෙදර මුළුතැන්ගේ නික්මුණු ආහාර සුවඳින් ප්‍රමුදිත වුණා. මුළුතැන්ගේ සේවකයෙකුට අත්ලස් දීලා පොත පිටපත් කරවගෙන ඩෙන්මාර්කයට රැගෙන ගියා. ඊතරම් අගනා වූ පැරණි වූ මේ ග්‍රන්ථයේ සංස්කරණය කොට මුද්‍රණය කිරීමෙන් මහාචාර්ය සන්නස්ගලයන් විසින් කරන ලද මහඟු ශාස්ත්‍රීය මෙහෙය අපේ ගෞරවයට භාජන විය යුතුමයි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරජ හිමියන් විසින් උදා කරන ලද ධර්ම ශාස්ත්‍රෝන්නතියේදී සාහිත්‍ය රචනා පිළිබඳ ඇල්මක් දැක්වූ උගත් නූගත් කොයි කවුරුන් විසිනුත් විවිධ තරාතිරමේ විවිධ කරුණු මත කවි පොත් ලියූ බව පැහැදිලි කරුණා. මුළුතැන්ගේ සේවකයෙක් රජගෙදර රූප වට්ටෝරු බලලා එය කවියට නගා ඇති බව සන්නස්ගලයන්ගේ අදහසයි. දෙගල්දොරු පිටපතේ කවි 331ක් වන අතර බ්‍රිතාන්‍ය පිටපතේ කවි 332ක් ඇති බව සඳහන් වෙනවා. සාමාන්‍ය ජන ජීවිතයේදී ඉයුම් පිහුම් කිරීම කාන්තාවන්ට භාර වූ කාර්යයක් බව පිළිගැනුණා. මහනුවර රජගෙදර මුළුතැන්ගේ කාර්යභාරත්වය පැවරුණේ පිරිමියෙකුට. දෙවැනි රාජසිංහ රජු කලත් ඒ සම්ප්‍රදාය ඒ විදිහටම තිබූ බව නොක්ස් සඳහන් කරනවා. රාජකාරී වශයෙන් ඉයුම් පිහුම් කිරීම පිරිමින්ට භාර වුණා. එය මේ සූප ශාස්ත්‍ර කෘතියේ කතුවරයා ගැන කියවෙන කවියෙන්ද සනාථ වෙනවා. මහා ඉසීවරන් පෙර
ලොවට කිව් හැටි නොම හැර සූප සත කවි කර පෑවේ කිවිඳා මුනිදු යටවර. රජගෙදර මුළුතැන්ගේ කාර්යභාරත්වය පැවරී තිබුණේ මුලහිනාවන් නොහොත් මුලහිනා පරපුර. මේ සූපශාස්ත්‍ර පොතේ කතුවරයා යටිවර නමැත්තේ. ආහාරයක රසය, ගුණය, ආහාර විෂවනාකාරය, එයට දෙන ඖෂධ ආදිය පිළිබඳ දැනුමක් සහ සමබර ආහාරය කුමක්ද යන්න ගැනද මනා දැනුමක් තිබූ බව පැහැදිලි වෙනවා. චතුභානවර පාළියේ සඳහන් වෙනවා ඒක නාමකින් සබ්බේ සත්තා ආරට්ඨිතිකා යනුවෙන් සියලුම සත්වයන්ගේ ජීවත් වීමට ආහාර ප්‍රධානයි. ආයුෂ, බුද්ධිය, බලය, ආරෝග්‍යය, සැපත හා ප්‍රීතිය යන සියල්ලට ආහාරයේ මුල්වන බව ධර්මශාස්ත්‍ර ග්‍රන්ථයන්හි පමණක් නොව සම්භාව්‍ය වෛද්‍ය ග්‍රන්ථයන්හිද විස්තර කර තිබෙනවා. එපමණක් නොවේ. පෙරදිග සම්මත සිව්සට කලාවන්ගෙන් එකක් තමයි සූප ශාස්ත්‍රය. සද්ධර්මාලංකාරයේ 94 වැනි පිටුවේ සිව්සට කලාවන් නම් කර තිබෙනවා. එයින් 23 වැන්න සූප ශාස්ත්‍රය. ආහාර පිළියෙල කිරීමත් එක්තරා කලා. ආහාර ද්‍රව්‍ය එකතු කරලා රසයක් ගුණයක් ඇතිවන පරිදි ශරීරයට හිතව කරවන අයුරින් මනසේ පිළියෙල කර අනුභව කිරීම දියුණු මිනිස් සමාජයේ ක්‍රියාව. එය මිනිස් පරපුරේ විශිෂ්ට සංස්කෘතික ලක්ෂණය. එක් සංස්කෘතීන්හි කෑම පිළියෙල කරන්නේ එකී සංස්කෘතියේ මුල් බැසගත් ආකාරය. අපි වාසය කරන මේ කැනඩාවේ ජාතීන් 100කටත් වඩා ජීවත් වෙනවා. විවිධ රටවල විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රස බැලීමේ වාග්යයත් අපට ලැබී තිබෙනවා. සංස්කෘතියෙන් සංස්කෘතියට ආහාරවල රසය, හැඩය හා සැරසිලි වෙනවා. ජපන් කෑමවල රසය නොවේ ඉතාලි කෑමවල තියෙන. අප්‍රිකානු කෑමවල රසය නොවේ මැද පෙරදිග කෑමවල තියෙන්නේ. එකිනෙකට වෙනස් රසයක්. ශ්‍රී ලංකාවේ මඩ ගොවිතැනින් ගොඩ මඩ ගොවිතැනින් ද්‍රව්‍ය සපයාගෙන ක්‍රමවත්ව ආහාර පිළියෙල කොටගෙන කාබී සංතර්පණය වූ හැටි දැක්වෙන කරුණු සම්භාරයක් මෙරට මුල් අවදියේ සිටම සිංහල සාහිත්‍යයේ පුරාම විසිර පවතින. සිංහල ජනකවි ජනකතා පමණක් නොව මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත නමින් මහනුවර යුගයේ ලියවුණ මේ කෘතියද තිබෙනවා. මහාචාර්ය සන්නස්ගලයන් පවසන පරිදි අද දිස්වන පැරණි එකම සූපශාස්ත්‍ර ග්‍රන්ථය මේ රජගෙදර සූපශාස්ත්‍ර පොත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත්. එහෙයින්ම ගොවියාට හා ගොවිතැනට තිබුණේ ඉහළ ස්ථානය. එදා තිබූ කුලක්‍රමය අනුව ගොවි කුලය උසස් කුලයක් ලෙස සැලකුණා. රජුගේ අන්තఃපුරයේ ගොවි කුල කාන්තාවන් සිටි බවත් සඳහන් වෙනවා. රදල ක්‍රමය ඇති වුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් පසුවයයි විචාරකයන් පවසනවා. කුඹුරෙන් ගෙන මඩ සෝදාගත් කල සිංහලයා සිංහාසනයේ හෙබවීමට සුදුස්සේ යයි දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවෙකු වූ ශ්‍රී ලංකාවේ සිටි රොබර්ට් නොක්ස් විසින් සිය අත්දැකීම් අලලා 1981 දී ලියන ලද Historical Relation of the Island of Ceylon නමැති පොතේ සඳහන් වෙනවා. එදා රජවරුත් ගොවියන් සමග කුඹරට බැසීම සම්ප්‍රදායක්. සිදුහත් කුමරුන්ගේ කුඩාවිය සඳහන් කිරීමේදී සිය පියා සුදවුන් රජු සීසෑමේ මංගල්‍යයට සහභාගී වන අවස්ථාවේ සිදුහත් කුමරු පළක් බැඳගෙන භාවනා කළ බව අපි අහලා තියෙනවා. කෝට්ටේ යුගයේ රචිත බොහෝ සිංහල සංදේශ කෘතීන්හි මගවැනුම්වල ගමින් ගමට වූ කෙත්වත් වර්ණනා ගොවියා ගොවිතැනට උදා වුණ ගව මහිෂයන්ගෙන් වර්ණනා දක්නට ලැබෙනවා. හංසේ
පැසෙයි නිබඳ සුවදැල් කෙත්වත් අවට ඇසෙයි ළමා වසු පැටියන් හඳ දුරට යන්න කදිම නිදසුනක්. ගෝවිතන සඳහන් කළේ මහත් වූ අභිමානය. එදා ශ්‍රී ලංකාව ස්වයං පෝෂිත රටක්. කිරි මදු ඇල් කාපල්ලා දොලේ ගලන හීතල දිය බීපල්ලා වෙලෙහි අනවර කරන පල්ලා යල්ලේ කන්න ගොඩ දමලා දීපල්ලා යල්ලේ කන්න ගොඩ දමලා දීපල්ලා හෝ නම් බඹරේ මහ කුඹුරේ දිය බැන්දා දහට බානක් බැන්දා රන් පොළවේලි නගුලන් ඉරි ඇන්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා කැල්ලේ හැදෙන කිරි මදු ඇල් කාපල්ලා දොලේ ගලන හීතල දිය බීපල්ලා වෙලෙහි අනවර කරන පල්ලා යල්ලේ කන්න ගොඩ දමලා දීපල්ලා යල්ලේ කන්න ගොඩ දමලා දීපල්ලා යල්ලේ කන්න ගොඩ දමලා දීපල්ලා. සාමාන්‍ය ජන ජීවිතයේදී වැඩිවියට පත්වන යුවතියන් සූප ශාස්ත්‍රයේ නිපුණ කරවීම මව්පියන්ගේ වගකීම. ඒ බව සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන්හි පවා සඳහන් වෙනවා. සද්ධර්මාලංකාරයේ 654 වැනි පිටුවේ ඒ කුමාරිකාවන් සූප ශාස්ත්‍රයේ අභ්‍යාස කරවා යයි සඳහන් වෙනවා. ඔබටත් මතක ඇතිනේ උම්මග්ග ජාතකයේ මහෞෂධ පණිදුන් ලෙස උපන් අපමහා බෝසතුන් අමරාදේවියගේ නුවණ යුම් පිහුම් හා ඉවසීම පරීක්ෂා කළ හැටි මහෞෂධ පඬිතයන් තමුන්ට ගැළපෙන බිරිඳක් හොයන්න ගිය සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් වෙස් වලාගෙන. අමරාදේවි රූමත් ස්ත්‍රිය දුටු විගසම හිත ඇදුණා. ඒ තමුන්ගේ පියා සීසාන කුඹුරට හුළුකන් අරගෙන යමින් හිටි. හස්ත මුද්‍රාවෙන් විවාහකද කියලා ඇහුවම හස්ත මුද්‍රාවෙන්ම නැතයි කියලා අමරාදේවි පිළිතුරු දුන්නා. ඇය බුද්ධිමත් ස්ත්‍රියක්. කතාබහෙන් පසුව හුළුකන් පුව මැනවයි කියා ඇය පඬිතයන්ට හුළුකන් ඒ කියන්නේ කැඳ පිළිගැන්නුවා. ඉතින් ඔහු ඇගේ නිවසට යන පාරත් අහගත්තා. අමරාදේවි හිසින් දරමිටියක් හා හිනින් පලාහිනක් හා අරගෙන කැලෑවෙන් આવුත් ඉදිරි පස දොර දරමිටිය දාලා පෑල දොරින් ගෙට ගියා. ජාතක කතාවේ එහෙම සඳහන් වෙනවා. පඬිතයන් දින කීපයක්ම ඒ ගෙදර නැවතුණා. හොඳට පරීක්ෂා කරන්න වෙන්නේ නැති. දැන් යුම් පිහුම් හැකියා බැලීමේ වාර. අමරාදේවීනි සාල් මනාවක් අරගෙන ඉන් මට කැඳ බතු අවුලු පිසව කී විට
ඔය හාල් ටිකෙන් මේ ඔක්කොම කරන්නේ කොහොමද කියලා අමරාදේවිය ඇහුවේ නැහැ. ඒ හාල් ටික මඩාව කොටලා හලලා හොඳ හාල් වලින් බතු. කැඩුණු හාල් වලින් කැඳ. සුන්සාලින් කැවුම්ද පිසු. කැවුම් වලට ඒ තරම්ම දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඇය පිසු කැඳ ටිකක් මුවට ගත්තා විතරයි මහෞෂධ පඬිතයන්ගේ සියලුම රස නහරවල් පිනා ගියා. ඒ බව ඇඟෙව්වේ නැහැ. කාර්ලා බිමට දැම්මා. මේ වරහ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ බස් වලටයි අර රසවත් කැවුම් වලටයි ඒ ආකාරයටම තමයි මේ මහෞෂධ පඬිතයන් සැලකුවේ. කොහෙත්ම රහ නැහැ කිව්වා. ඒත් අමරාදේවි කිපුණේ නැහැ. කොහොමද අපි එහෙමනම් මගේ හාල් විනාශ කළා කියලා අර තුන් වර්ගයේම එකට අඹරලා අමරාදේවිගේ ඇඟේ තැවරුවා. මදේ ඒත් ඇයට තරහ ගියේ. එදා යුගයේ බිරිඳක් අනිවාර්යෙන්ම රසවත්ව ඉයුම් පිහිම් කිරීම දැනගත යුතුය යන විස්මය කියන්නේ අවශ්‍යතාවය තිබුණා. ඒ පරීක්ෂණය කළ හැටි ගැන නම් මගේ එච්චර කැමැත්තක් නැහැ. ඒ තමයි ඉතින් ස්ත්‍රීත්වයට තිබූ තැන. මේ පරීක්ෂණය කරන්නේ අනිත් අතට අපේ බෝධිසත්වය. කෙසේ හෝ අමරාදේවි පරීක්ෂණයෙන් සමත් වුණා. තමා වේදේහ රජුගේ අමාත්‍ය මහෞෂධ පඬිතුන් බව හෙළි කළා. ඔවුන් අතර විවාහය සිදු වුණා. සද්ධර්මාලංකාරයේ 591 වෙනි පිටුවේ සඳහන් වෙනවා අශෝක මාලා දේවි රසයෙන් උද්දාම වූ නොයෙක් සූප ව්‍යංජනයෙන් යුක්ත බත් අවුළු ආදිය මෙහි නිවවා කියලා. ඔබත් අහලා ඇතිනේ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු හා චණ්ඩාල කුලයට අයත් මිහිපට දෙවංගනක බඳු රූපශ්‍රීයෙන් යුතු අශෝක මාලාව සහ ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය කුමාරයා ඔටුන්නත් අතෑරි. ගී කියා අශෝක මල් නෙලමින් සිටිය අය හෝපල උයනේදී තමයි කුමරුට මුණ ගැහුනේ. ඒ නිසා තමයි ඇය අශෝක මාලා නම් වුනේ. දුටුගැමුණු රජු ඇගේ නිවසට පැමිණි විට පිළිගැන්වූ ආහාර දුටුගැමුණු රජුගේ පිරිසගේ රසනහර පිනා ගිය බව සඳහන් වෙනවා. රජතුමා ඔවුන් දෙදෙනාටම සමාව දුන්නා. මේ සමාව දීම ගැන ගල්කැටයමකුත් අනුරාධපුරයේ තියෙනවා. රසවත්ව ආහාර පිසීමේ දස්කම් දැක්වූ එවැනි ගෘහිණීන් මధుපාවිකා මధుරපාවිකා යන නමින් එදා හැඳින්වුවා. සූප ශාස්ත්‍රයේ දත් අත්ගුණයේ ඇති ස්ත්‍රීන් පිළියෙල කරන ආහාරය අතිශයින් ප්‍රණීතයි. මధుර හත් රස මధుර අත් රස ඇති. ජනවහරෙන්නේ අත්ගුණේ කියලා. ඒකිට හොඳට අත්ගුණේ තියෙනවා. රොබර්ට් නොක්ස්ගේ කෘතියේ සඳහන් වෙනවා දෙවැනි රාජසිංහ රජුගේ මුළුතැන්ගේ රාජකාරිය කරන කුලස්ත්‍රී මහනුවර හා තදාසන්න ගම්මානවල වාසය කරන බව. ඒ ගම්වලට රජුගේ අවසරය නැතුව කිසිම අමුත්තෙකුට පැමිණිය නොහැකි. මුරකාවල් දාලායි තියෙන්නේ. රජගෙදර මුළුතැන්ගේ සේවයට අඬබෙර යවලා තෝරාගන්නේ මනාපෙනුමින් යුත් උසස් කුලවල විවාහක හෝ අවිවාහක කාන්තාව. ඔවුන් අනිවාර්යයෙන්ම ජීවිතාන්තය දක්වාම ඒ රාජකාරිය කළ යුතුයි. රජගෙදර මුළුතැන්ගේ ස්ත්‍රීන් අතර පෘතුගීසි කාන්තාවන් ද වූ බව නොක්ස් සඳහන් කර. රජ මාලිගාවේ මුළුතැන්ගේ ස්ත්‍රීන් පමණක් නොවේ පුරුෂයන්ද හිටි බව මම මුලින් සඳහන් කළා. සාමාන්‍ය ජීවිතයේදී නිවෙස්වල බොහෝ විට කාන්තාවන් ආහාර පිසුවා. රාජකාරි වශයෙන් ආහාර පිසීම පිරිමින්ගේත් කාර්යය. මෙයටත් හේතුවක් තියෙනවා. සද්ධර්ම රත්නාවලියේ සඳහන් වෙනවා වරක් දුගී පුද්ගලයෙකුගේ ආහාර දානයක් පිළියෙල කිරීමට ශක්‍ර දේවීන්ද්‍රයන් මෙහෙකරුවෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි බව. ඒකාතකින් සක්දෙවි රජුටත් උයන්න පුළුවන් නම් කුස අධිරාජ්‍යයට තම පබාවතී බිසව කෙරෙහි වූ අප්‍රමාණ ප්‍රේමයෙන් අරක්කමිකම් කළා නම් පිරිමින් නිව්වහම මොකද?
සූප කලාවේ ප්‍රධාන තැන ගන්නේ අරක් කැමි. ඒ වචනය ඔහු සඳහාම යෙදෙන්න. බත්හරු මේකරු අරක් කැමියා යන්වෙන්ද භාවිත වෙනවා. මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොතේ ඔහු කෙබඳු අයෙක් විය යුතුද යන්න 14 වෙනි කවියෙන් මෙහෙම කියවෙනවා. නිපුරු බස් තෙපලන ගත නඩු වැඩිය නොමවන පැවතුම් දැන සිටින පිසින මුළු තැන් පිවිතුරුගෙන ආගම ධර්මය අදහන ගතු කේලම් නොකිය ඉතානූස් ඉතා නොමිටි මුහුණ පුරා රැවුල ඇති මධ්‍යම වයස ඇති තැනැත්තා අරක් කැමිකමට සුදුසු. ආහාර පිළියෙල කරන්නාද ගෞරවාන්විත පුද්ගලෙක්. එමෙන්ම ආහාරයට දැක් වූ ගෞරවයත් මෙයින් විද්‍යමාන වෙනවා. නිවසක විශේෂ ස්ථානයක් හිමිවන්නේ මුළු තැන්ගෙට. ආහාර පිසින ස්ථානයේ එතන. එය සාමාන්‍ය නිවෙස්වලත් රජගෙදරත් ඒ ආකාරයෙන්ම. මුළු යන්න ආහාර සඳහා සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ වචනය. මේ වචනය මුල් කරගෙන මුළුගේ මුළුතන්ගේ නමින් ආහාර පිසින ස්ථාන හැදින්වෙනවා. 16 වෙනි සියවසෙන් පසුව පෘතුගීසි භාෂාවෙන් සිංහලයට එක්වුණු වචනයක් ලෙස උයනගේ යන්න සැලකෙනවා. සාමාන්‍ය ජනවහර කුස්සිය. ඔබ මේ සවන් දෙන්නේ සවන ගුවන් විදුලි සේවයේ මගින් ඉරිදා සහ බදාදා දිනවල රාත්‍රී 8 සිට 9 දක්වා විකාශනය වන විශ්ව කාන්තා සාහිත්‍යයේ වැඩසටහනටයි. මුළුතැන්ගේ විශේෂ ස්ථානයක් හිමිවන්නේ ලිප හෝ උදුනට. සුදුසු දිනයක සුදුසු ස්ථානයක සුබ නැකතකින් ලිප බැඳීම සිදුවිය යුතු බව සූප ශාස්ත්‍ර පොතේ සඳහන් වෙනවා. ගොමුති කඩකින් සොඳ ලකුණු තතු දැන නිවරද ගිනිහල උඳුන් බැඳ පැදුම හෝ යම දිගෙහි බිම හිඳ පිරිසිදු රෙදි කඩකින් මුළු තැන්ගෙහි නිවැරදි ලකුණු හා තතුද දැන ලිප් බැඳ නැගෙනහිරට හෝ දකුණට මුහුණලා බිම හිඳගෙන ඉවීමට සූදානම් විය යුතුයි යන්න තමයි එහි අදහස. ආහාර පිසීම සඳහා නොගත යුතු දර වර්ග ගැනත් මෙහි සඳහන් වෙනවා. විසති ගොන් කදුරු ජයපාල දිවි කදුරු වැල් කදුරු රුදුරු නොගනු වැල් දැවටි දර නපුරු විස ඇති ගොන් කදුරු ජයපාල දිවි කදුරු රුදුරු වැල් කදුරු නපුරු වැල් දැවටි දර නොගනු මැනව කදුරු විස කුරුල්ලොවත් කදුරු ගෙඩි කන්නේ නැහැ. මේවා කැවුනොත් මරණය පවා සිදුවිය හැකියි. හැබැයි මේ කදුරු කිරිවලින් කැපුම් තුවාල නම් හොඳ වෙනවා. මෙන්න මේ විස වර්ග නොමැති හොඳ දර හොයාගෙන බැති පෙමින් අතවැසි ජනයා සමග පිසීමට සූදානම් විය යුතුයි. එමෙන්ම මුළුතැන්ගේ ගොම මැටිගා පිරිසිදුව තබාගත යුතු ස්ථානයක් බව සාමාන්‍ය ජනතාව වුවත් දැනගෙන හිටිය. අටුව තවත් වැදගත් ස්ථානය. ලිප් වලට උඩින් තන්න ශක්තිමත් මැස්ස තමයි අටු. එහි වී කුරහන් ආදිය ගෝනිවල දමා අඩුක් කරනවා. අවශ්‍ය වෙලාවට ගැනීමට. දුම් වැදීමෙන් වී ආදියෙහි තෙතමනය නැතිවන අතර කෘමි සතුන්ගෙන්ද ආරක්ෂා වෙනවා. අටුකොටු පිරවීම ජනවහරට ආවේ ඒ නිසයි. මේ ගෝනි පැමිණීමට පෙර අපේ කාන්තාවන් වියූ ලොකු මළුවල තමයි මේ වී තැන්පත් කළේ. සමහර නිවෙස්වල වී තැන්පත් කරන්න වී බිස්සක් මිදුලේ තනනවා.
ගුළු කොටගුළු බඩසැල යන වචන අටුව සඳහා පාවිච්චි වී තිබෙනවා. මුළුතැන්ගේ කාර්යාවලියට සම්බන්ධ උපකරණ රාශියක් තියෙනවා. වංගෙඩිය, මෝල්ගහ සහ කුල්ල විශේෂයි. එයට අමතරව ආයුධ, කැති, පොරව, මන්න, පිහිය, කෙටේරිය, කැත්ත ආදී. මිරිස් සැඹරීමට මිරිස් ගල. එදා කිව්වේ දාගල කියලා. පොල් ගෑනුමට අවශ්‍යම උපකරණය තමයි හිරම. මේ හිරමනේ වටා ගෙතුණු ජනකවිත් තියෙනවා. පාඩගන් පබලු වෙල්ලා කරේවට මෝඩ මං ඇවිත් පසු වෙනවා මේ රට. බොම පොල් උයන් නැතිමුත් අපේ රට. නාඩන් හිරමනේ පොල් ගානවා හිට. මේ පොල් තියෙන පාතරට ප්‍රදේශයක මනාලියා පොල් දුර්ලභ කඳුකර ප්‍රදේශයට දී ඇවිත් පොල් හිඟේ ගැන කනස්සල්ලට පත් වුණු ආකාරය කියවෙන කවිය. යොම් පිහුම් කරන භාජන පොදුවේ හැඳින්වුනේ වලං නමින්. කොරහ, නෑඹිලිය, හාල් ගැරීමට මඩක්කුව, මැටි කෝප්පේ ව්‍යංජන පිළියෙල කරන ඇතිලි අදත් ගැමි ගෙවල් වල ව්‍යවහාර වෙනවා. එදා ඒව හැඳින්වුනේ අක්පතලය, මුඩම හා කබල නම්. වලන් තනන්නේ මැටි. වලන් තැනීමට වෙනමම පරපුරක් හිටියා. වලන් තනන විට කියන කවි වලට තමයි සකපෝරුවේ කවි කියන්නේ. සකපෝරුවේ ආධාරයෙන් බඳුන් වල හැඩේ ගන්න. ඊට පස්සේ හැඩේ වෙනස් නොවන අයිරින් තලා ඔපලා අවුවේ දමා වේලගයි. අපි දැන් සකපෝරුවේ කවියකටත් සවන් දෙමු. වමතින් ගුලි හැඩ දකුණින් මැටියලු බඳුන පටිය තාද කරගනිතේ. පඹනින් පමනට අල්ලෙන් තාලමින් පමනට ලොකු කරලා ගනිතේ. මෙලෙසින් විතරට ලොකු කර තාලලා උපලාගෙන අවුවේ වනතේ. වේලා පමනට ලියවැල් මල්වැල් මල් පෙති බඳුනේ වට අඳිතේ. මැටිබඳුන් අලංකාර කර ගැනීම පිණිස මල්වැල්, පක්ෂීන් ආදී රූප ඇඳ ගැනීමෙන් පසුව ගිනිපට්ටලේ හෙවත් පෝරණුවේ ගොඩ ගහලා පළමු දිනේ දුම් වදින්ට සලස්වා දෙවන දිනෙහි පුලුස්සා ගන්න. එදා සකපෝරුව දියණියන්ගේ දායාද වශයෙන් දුන් බවත් නොක්ස් සඳහන් කරනවා. බත්මාළු ඉවීමේ හා බෙදීමේ උපකරණය තමයි හැන්ද. ජනවහරේ තියෙනවනේ. කවදා හරි ඒ හැන්දෙන් තමයි ඕකේ මටත් බෙදන්නේ. ඔබත් අහලා ඇතිනේ. එදා ව්‍යවහාර වූ නම තමයි සාලුව හෙවත් සරල. රජ ප්‍රභූ නිවෙස්වල රන් රිදී පිත්තල භාණ්ඩ භාවිත වුණා. මැටි වලන් වලට අමතරව. දැන් අපි බලමු ආහාර ද්‍රව්‍ය ගැන. ආහාර ද්‍රව්‍ය වවා ගැනීම ශ්‍රී ලංකාවේ වැසියන්ගේ පාරම්පරික සිරිතක්. ඒ වවාගත් දෑ විකිණීම තවත් පිරිසක් විසින් කරනු ලබනවා. කෘෂිවණික කර්මාන්ත ගැන අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘතීන්හි එනවා. ගේ වටා වුවද ආහාරයට අවශ්‍ය ගහකොළ වවා ගැනීම එදා සිට පැවතෙන පුරුද්ද. අල, පොල්, කෙසෙල්, පුවක්, අඹ, කෝස්, දෙහි ආදී ගෙවත්තේ වගා කළ. පොල් ගස ඊටාම ප්‍රයෝජනවත් ගසක් ලෙසයි සැලකුවේ. කිසිම දෙයක් ඉවත නොදමා ප්‍රයෝජනයට ගත හැකි නිසා. මේ පොල් ගස ගැන කියවුණු ජනකවිය.
ඇල් පැන බොමින් ලොඳ කාබඩ ගිනි නිවති මල්පල අතු සුඹුලු දඬු මිලට විකුණති මුල් පෙති කොළ පුලිප ගිනි ලෑමට ගනිති පොල් ගහ වැනි ගහක් මේ මුළු ලොවේ නැති පෙර සිටම සිංහල ජනතාවගේ ප්‍රධානම ආහාරය බත්. සෑම ගමකම කිර්ත්‍යායක් තිබුණා. මේ වී නිපදවන කුඹුරේ පැවතුණු කාර්යාවලිය බොහෝම වෙහෙස කරයි. ගොවිතැනට අවශ්‍ය උපකරණ දෑකැටි, සීවැල්, උදළු, නගුල, හරකබාන ගැන ජනකවිවරින් වලත් සඳහන් වෙනවා. බිඳලා නගුලක් වකගසමින්නේ විදලා විය දඬු දුනු ගසමින්නේ යොදලා නැකතක් එක්කර ගන්නේ බැඳලා මී ගොන් හීගේ වදින්නේ. කුඹුරුවල වපුරන වී වර්ග රාශියක් තිබුණු බව සඳහන් වෙනවා. වර්ග 100ක්. ඒ වී වර්ග අද වගේම කලින් කල වරින් වර වෙනස්ව සකස් වෙලා භාවිතයට ගෙන තිබෙනවා. ඒවා අතර සිය දහල් නම් වූ සොයන් ජාත හැල්, රත් හැල්, සුවඳ හැල්, නොහොත් සුවඳ වටිනාම වී වර්ග ලෙස සඳහන් වෙනවා. ජනකවිවලත් මේ වී වර්ග ගැන මේ අයුරින් සඳහන් වෙනවා. සුදුහානිල් බලල්වාන අයුරම්බඩ සුදුහි නැටි සුදුදුරුකා ඇල් කළුවි රළුසුල සහ කළුහි නැටි සුදු මල මරියන් මුත්තාස් මටහි නැටි සුදු මානික්කම් රතු මානික්කම් සහ ගම්බොඩහි නැටි කළුමානික්කන් හානිල් කොත්ත මල්ලි දේ වැද්දිරි කළුදුරු මහ හොඬරවාල ගිරා දමන දේ වැද්දිරි කළු කොස් ඇට ඇල්මුතු සම්බා රටවී දේ වැද්දිරි කළු මුරුංගා සුදු මුරුංගා මඩහාල් ඇත් දේ වැද්දිරි. මාවී හා හීනටි කාලාන්තරයක් තිස්සේම පැවතෙනවා. මේ වී ගැන විස්තර කරන රොබර්ට් නොක්ස්ද දෙවැනි රාජසිංහ රජුගේ අවධියේදී හොඬරවාල, හීනැටි, හාතියල්, මාවී හා ඇල්පත්හාල් යනුවෙන් වී වර්ග තිබූ බව සඳහන් කරයි. මේ හොඬරවාල සුවඳල් නමින් කෙසෙල් වර්ගත් තියෙනවා. කැකුළුහල් පෙර සිටම තිබූ බව සද්ධර්ම රත්නාවලියේ 220 වැනි පිටුවේ සඳහන් වෙනවා. කුඹල් වළඳගුත් අංගානියට යවා කැකුළු සාලකුත් ගෙන්වාගෙන යන්නේ. වී ආදියට අමතරව අතිරේක ආහාර සඳහා වූ විවිධ ධාන්‍ය වර්ග අතර උඳු, මුන්, තන, කුරහන්, මිනේරි, තල, කොල්ලු, යව ආදිය ගැනත් සඳහන් වෙනවා. මේවායින් බොහෝ ධාන්‍ය අද දක්වාම භාවිත වෙනවා. කටුසර භෝග හැටියට පොදුවේ මේ ධාන්‍ය වර්ග 7ක් ව්‍යවහාර වූ බවද සඳහන් වෙනවා. හැල්, වී, යව, තන, හමු, වරා, ගෝධුම ඒ වර්ග 7. මේවාට අමතරව අල වර්ගත් කෑමටගත් බව ජනකවි වලින් පැහැදිලි වෙනවා. හිඟුරල බතල මඤ්ඤොක්කා ජාව අල කුකුලල උඩල
අල කටුවල රටල වැල් අල රස ඇති ඉනි අල හපරල කඳල කොඬොලුත් කදිම කිරි අල ගෝනල බොම රසවත් රු ඇති ඉන්නල යකුටල සිවි අලද නට්ටල සහ කිඳල ඔළුවල කිඩාරන් අල රතල ජඹුරල මෙකි අල ඇති වියසීහල මීතල මේවායින් කුකුලල වැල්ලල සුලභයි. කටුවල වනයෙන් ලබා ගත්තා. මේවා තම්බා කෑම ජනප්‍රිය. වැද්දන් මීපැණිත් සමග අල කෑම ප්‍රිය කළ. අර්තාපල් ලන්දේසීන් ගෙනුත් දෙල් පෘතුගීසියෙන් ගෙනුත් පැමිණි බව සඳහන් වේ. අපේ රටේ තිබූ කුඩා දෙල් කැලෑ දෙල්ලු. පෘතුගීසි දෙල් රට දෙල්ලු. ගෙවත්තේ බෙහෙත් පැලෑටිත් වවාගෙන තිබුණව සාමාන්‍ය ජනයා අතර වුණා. අසනීප සඳහා උපකාරී වන බෙහෙත් පැලෑටි පිළිබඳව දැනුමක් තිබුණ බව සූප ශාස්ත්‍ර පොතේ එන සමහර කවි වලින් පැහැදිලි වෙනවා. ඉරවේරිය මුලින් වෙසෙස දීපන කෙරෙමින් නිසි ලෙස වමන අතිසාර දෝස නැති කර සැපදේ සිතු ලෙස. ඉරවේරිය මුල් නිසි ලෙස තම්බා බීමෙන් වමනය අතිසාරයේ ආදී රෝග සුවවන බව පැහැදිලි වෙනවා. එමෙන්ම ගෙවත්තේ වැවෙන බෙලි ගස්වල බෙලි මල් එදා තේපානය වෙනුවටද යොදාගත්තා. ලපටි බෙලි මද තම්බා කුල්ලේ ගාලා කුල්ල ශක්තිමත් කරගත්තා. එමෙන්ම බෙලි පානයද ඖෂධයක්. පුවඟු නොහොත් පුවක්ද එවැනි. බෙලි දීපන සංග්‍රහයද කරවාසෙම් වන සනලද පුවඟු මලින් ලේ වැසනද වඩවන පිත් වන සනලද. බෙලි දීපන සංග්‍රහයෙන් සෙම් වනසන පුවඟු මලින් ලේ ව්‍යසන වඩවන පිතද නැසෙන. ගවයන් එළුවන් නැති කිරීමත් එදා සම්ප්‍රදාය. ගවමස් අනුභවයේ රජුගෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. ගවමස් කා හසු වුණු රාජසිංහ රජුගේ දියණිය ඇගේ වටිනා ආභරණ සලුපිලි ගලවගෙන රෙදි කඩක් අන්දවා රජ මාලිගාවෙන් රොඩි රැහැට පිටමන් කළ බව ජනප්‍රවාදයන්හි පැවතින. රත්නවල්ලී යනුවෙන් හැඳින්වෙන්නේ ඒ රාජකීය කාන්තා. එළුකිරි ආදී ඖෂධීය ගුණය ගැන ජනතාවට අවබෝධයක් තිබුණු බව මෙන්න මේ කවියෙන් පැහැදිලි වෙනවා. එළුකිරි වියලුම් සමගින් වඩවන ලේ දොස් නසමින් තනකිරි පුරවයි නියතින් දැනගන් සිත සැක නොවමින්. එළුකිරිවල වියලුම් සමග ලේ දොස් නැසෙන තනකිරි නියතින්ම සිත පෝෂණය කර. සමබර ආහාරය ගැන මනා අවබෝධය පැරැන්නන්ට තිබුණ.
ගෙවතු වගාව නිසා විස රහිත පලාකොළ එළවලු ඔවුන්ට ලැබුණා. කැසුබු බිජු හා කිකිලි බිජුද මනාසේ උයාගත් බව සඳහන් වෙනවා. අනුභව කළ යුතු ආහාර වර්ග පංච ප්‍රකාර භෝජන හැටියට දක්වා තිබෙනවා. බත්, කොමු පිඬු, අත්සුණු, මස් හා මාළු ඒ පංච ප්‍රකාර භෝජන. පංච ප්‍රකාර භෝජන අනුභව කරන ආකාරයත් කජ්ජ, බොජ්ජ, ලේය, පේය යනුවෙන් සද්ධර්මාලංකාරයේ 608 වැනි පිටුවේ සඳහන් වෙනවා. ශරීර ශක්තිය ගෙන දෙන ආහාර උද ආහාර. සිංහලයාගේ ප්‍රධානම ආහාරය තමයි බත්. එමෙන්ම භෝජනයේ ප්‍රධාන කොටසක් තමයි සූප ව්‍යංජන. සමබර වශයෙන් දක්වා ඇති පාක ක්‍රම ආහාර පිසීමේදී දැනගැනීම වැදගත්. සමපාකයෙන් පිසූ ආහාර අනුභවයෙන් සෞම්‍ය ධාතු, ලේ, මස් සහ ශරීර ශක්තිය වර්ධනය කරන අතර මෘදු පාකයෙන් පිසූ ආහාර ඉන්ද්‍රයන්ගේ ප්‍රසන්න භාවයද, බර පාකයෙන් පිසූ ආහාර වහා පැසවා සිරුර සැහැල්ලු කරන බවද කියවෙනවා. බලන්න මේ කවිවලට සවන් දීලා. මුදු පාක ඉඳුවරනා පසන් කරවයි වෙසෙසිනා කරපාක ගරුවනා ආහාර පැසවා සැහැලු වෙයි දානා සමපාක සමවෙයි සොමිදාතු මන් වඩවයි පලරුසිරු වඩවයි මෙතතු දනිනම් මුල හිනාමයි රසයුතු සිනිදුවන තෙල් ඈ කුළු බඩුය යන නොෙක් වැඟැඹුලගෙන පිසිනු ඔවුනොවුන් තතු තැනගෙන තෙල් සහ කුළුබඩු වර්ගත් ඇඹුල් ආදිය පමණටගෙන රසවත්ව හා මෙලෙක්ව ආහාර පිසීම කළ යුතු බව සඳහන් වෙනවා. මුලින්ම අපි බත් පිසීමේ ක්‍රම රජගෙදර සූප ශාස්ත්‍ර පොතේ සඳහන් වන ආකාරයෙන් විමසලා බලමු. කුඹුරෙන් ගෙනා වී මාගල් පැදුරුවල දමා වේලා වී මළුවල අඩු කර අටුවේ තැන්පත් කරන බව අපි මුලින් සඳහන් කළා. අවශ්‍ය ප්‍රමාණයට වී රැගෙන ඒ වී සහල් බවට පත් කිරීම ගෘහිණියගේ කාර්යභාරය. තනියම හරි සමහර විට අසල්වාසී කාන්තාවන්ද සමග වංගෙඩිය වටා රොක් වී මෝල්ගස් කිහිපයකින් වී කෙටීම සිංහල ජන සමාජයේ සම්ප්‍රදායයි. ඒ ආශ්‍රිත ජනකවිත් තියෙනවා. වෙල්ලස්සේ සිටි බතන් අප්පුදැන් කොතැනක දෝමට නොදැනෙන්නේ අටුකොටු ආදිය සැඟවී ඉඳලා බින්තැන්නේ විසුමට යන්නේ බින්තැන්නේදී ඇනුම් කෙටුම් කා පෑලිය ගොඩ නිවසට යන්නේ මෙවැනි මෙනම් ඇති බතන් අප්පු බැඳ ගෑනු කෙනෙකි ගින්නට දුන්නේ. බත් වර්ග කීපයක් එදාත් පැවති බව පැරණි සූප ශාස්ත්‍ර පොතේ දැක්වෙනවා. කාලාන්තරයක් තිස්සේ එන අනර්ග උත්තම වූ උස් පහත් කාටත් පොදු බත කිරිබත. මංගල්‍ය අවස්ථා දානමාන විශේෂ අවස්ථාවලදී කිරිබත් ඉවීම හා පිළිගැන්වීම අපේ සිංහල සම්ප්‍රදාය. එළකිරි හෝ පොල් කිරි වලින් පිසගත් මේ කිරිබත ක්ෂීර භත්ත, ක්ෂීර පායාසය, මధుර පායාසය, කිරිපිඩු යනුවෙන් හැඳින්වෙනවා. මధుර පායාසය පිළියෙල කරගත්තේ සහල් සෝදා නෑමිලියෙන් ගරලා පිරිසිදු කර තම්බා කිරි ගිතෙල් මී සකුරු මිශ්‍ර කොටගෙන.
මේ කිරිබත පිසින ආකාරය සූප ශාස්ත්‍ර කෘතියේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. කිරිපත් පිසින වර සැඳිගත් ඇතුළු කර ලකුණෙහි බැලුවර නොවී කොමු නොව සහල් නොයිතිර. වතුර පෙරාගෙන එළඟි තෙල් හා එක්කර කටහඬ නුමසු කර සිහි කල්පනාවෙන් උයාගන්න. බලන්න බතට කළ ගෞරවය. හැඳි ගාලා බාගෙට නොතම්බා පිසගත යුතුයි. අපේ සම්ප්‍රදායට අනුව ප්‍රධාන ආහාර වේල් 3යි. හීල්පත, දවල්පත, රෑපත යනුවෙන්. බත් නමින් ආහාර වේල් හැඳින්වෙන්නේ. හීල, දවාල, රාත්‍රියේ යන්න ජනවහර. දන් පිළිගැන්වීමේදී එය හීල් දානය වෙනවා. බොහෝ විට කිරිබත් හීල සඳහා උයනවා. මේ කිරිබත් පිසීමේදී මුං වැනි ඇට වර්ග යොදා උයා ගැනීම පෙර සිටම පැවතෙන සිරිතක්. මුං සහ පැණි මිශ්‍ර කිරිබත කවාඩි යනුවෙන්ද හැඳින්වුණා. ඌව ප්‍රදේශයේ මුං, කොල්ලු, බෝංචි ඇට යොදා පිළියෙල කරන කිරිබත්ද තිබූ බව සඳහන් වෙනවා. උදෑසන ආහාරයේ සඳහා කිරි සහ සුන්සාල් වලින් පිළියෙල කරන බත හැඳි බත නමින් හැඳින්වෙනවා. කඩසාල්, හූසල් බත් එයද කිරිබත් විශේෂයක්. උදෑසනට හීල්පත් කෑමත් පැරැන්නන්ගේ පළපුරුදු ආහාරය. නන්දේ මාමට බඩගිනි නැන්දෝ රැවූ හැලියේ දම් කුඩ නැන්දෝ ඒවා කන්නට දීකිරි නැන්දෝ දීකිරි නැත්නම් කොහොමට කන්දෝ. මේ ජනකවියෙන් දීකිරි සමග දම්කුඩ අනුභවය ජනප්‍රිය පැවති බවක් පෙනෙනවා. දම්කුඩ, දීකිරි හා කිතුල් පැණි සමග කෑම රසවත් ආහාරය, උදේ ආහාරය. පැරණි ජනවහරේ පාවරු බත යනුවෙන් හැඳින්වෙන්නේ මෙම හීලි කෑම. දීකිරි ඉතා ජනප්‍රියම ආහාරයක්. බොහෝ ජනකවිවල දීකිරි එනවා. දියබතත් එවැන්නක්. දිව පැලීම, තොල් පැලීම වැනි ආබාධවලදී රාත්‍රී සීල් දියෙහි බත් දමා තබා පසුදා උදේ ඒ බත් මිරිකා අස්කොට පොල් කිරි, ලුණු මිරිස් දමා පිළියෙල කරගත් දියබත බෙහෙත් පද යනුවෙන්ද ප්‍රචලිත. දිව ආහාරය සඳහා බත් පිස ව්‍යංජන සමග කෑම සාමාන්‍ය සිරිතක්. මෙයට අමතරව විශේෂ අවස්ථාවලදී පිසින රසබත් හා මාංශ ඕදන පිළිබඳවත් පැරණි පොත්පත්වල සඳහන් වෙනවා. මස් හා එළවලු වර්ග දමා තෙලෙන් ටෙම්පරාදු කරගත් බත්. බොහෝ විට මේ රාජාදී ප්‍රභූන්ගේ භෝජන විශේෂය. අම්බිල බත්, ඇඹුල් බත්, ගිතෙල් මොනරමස් සහිත එල්හාලින් පිසගත් මේ බත ව්‍යංජන රහිතව වුවද අනුභව කළ හැකි බව සඳහන් වෙනවා. අද බුරියානි වගේ තවත් විශේෂ බතක්. ද්‍රව්‍ය පල්කර සෑදුව ඇඹුල් දියර විශේෂය කාඩි. එහි පදම් කර පිසු බත් කාඩි බත. තෙල් ඇතිලියක් උදුනෙහි තබා සුවඳ ගිතෙල් වත්කොට කාඩි බත පැන් මිරිකා හැර ගිතෙලින් බැද උක් සකුරු ආදී චතු මధుර බහ රසවත්ව පිළියෙල කරනවා. ඒ පිළියෙල කරන ආකාරය ගැන සද්ධර්මාලංකාරයේ 635 වෙනි පිටුවේ සඳහන් වෙනවා. මේ බත යන්නට සංග්‍රහයේ එන කැවිලි, පෙවිලි ආදී සියලුම ආහාර අන්තර්ගතයි. අවසානයේදී බුලත් පිළිගැන්වීමත් එයට ඇතුළත් වෙනවා. බත් බුලත් යනුවෙන් ජනවහරේ එන්නේ ඒ නිසයි. ආගන්තුක සත්කාරයත් සිංහල ජාතියට එදා සිටම පුරුදු වුණ විශිෂ්ට චාරිත්‍රයක්. නිවසට පැමිණෙන ආගන්තුකයා දෙවියෙකු ලෙස සැලකීම චිරාගත සම්ප්‍රදායක්. රොබර්ට් නොක්ස් සිය කෘතියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. සිංහලයා විනීතේ,
ආගන්තුක සත්කාරයෙහි තත්පරේ ස්වදේශීන්ට මෙන්ම කරුණාවෙන් විදේශීන් හට සලකන්නේ. ආගන්තුක සත්කාරයේ හා බැඳුණු ජනකවිත් තියෙන. බත්වලින් තමයි ඒ සංග්‍රහ ගැනත් සඳහන් වෙන්නේ. මගුල් තුලාවේ ආදර බතවේ නෑයන් කන්නේ ලේදර බතවේ මලවුන් සීකරලා මල බත දෙයි මලදා පසු සංගනට මල දන දෙයි. විවාහ මංගල්‍යවලදී මලාරිය බැලීමට පැමිණි පිළිවන්නේ ආදර බත. ආදර යනු හිතවත් බව. ලේනෑයන්ට පිළිගන්වන්නේ ලේදර බත. ආගන්තුකයන් පැමිණි විට නිවසේ තිබෙන හැටියට අවස්ථාවේ හැටියට සංග්‍රහ කිරීම අමුතු බත. මළගෙදරක ආදාහනයෙන් පසු උදව් කළ අයට සංග්‍රහ කරන බත මලබත. පසුදින උදෑසන භික්ෂුන් වහන්සේලාට පිළිගන්වන දානය මලදාන. භික්ෂුන්ට කිරි ගිතෙල් සමග බත් පිළිගැන්වීම උසස් දානයක් ලෙස පිළිගැනෙනවා. කාල වේලාව ඉක්මී ඇති නිසා ඉතිරි කොටස ලබන සතියට කල් තබමු. රජගෙදර සූපශාස්ත්‍ර පොතේ එන එළවලු මස්මාළු පිසින ක්‍රම ගැන ලබන සතියේදී ඔබට සවන් දිය හැකි වේවි. අරලු බුලු නෙල්ලි මේවා කහට රසයි වෙරලු දෙහි දොඩම් මේවා ඇඹුල් රසයි උක්දඬු හකුරුමි පැණි මේවා පැණි රසයි මෙහැම රසට වැඩියෙන් සීපදය රසයි මෙවැනි වැඩසටහනක් ඔබ හමුවට ගෙන එන්නට මට හැකියාව ලැබුණේ මෙයට වසර 3කට පමණ පෙර. පොත්හල් ගානේ යමින් රජගෙදර සූපශාස්ත්‍ර පොත සොයාගෙන මා අතටපත් කළ මගේ බෑණනුවන්ගේ අප්පච්චි චන්ද්‍රා බස්නායක මහතා නිසා. බස්නායක මහතාට මගේ විශේෂ ස්තුතිය හිමි වෙනවා. එමෙන්ම මගේ වැඩසටහන් වලට සවන් දෙමින් මා දිරිමත් කරන සහෘද ඔබ සැමට අද මధుර ගායනයෙන් සහාය වූ රෝහණ අනෝජා හසන්තිකා යන ගායක පිරිසටත් සවන නියමු සහ විධායක නිෂ්පාදක වසන්ත ලංකාතිලකයන්ටත් මගේ හෘදයාංගම ස්තුතිය හිමි වෙනවා. ලබන සතියේදී විශ්වකාන්තා සාහිත්‍යය තුලින් අපි නැවතත් හමු වෙමු. විශ්වකාන්තා සාහිත්‍ය ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකරගේ නිෂ්පාදනයක්.